ප්‍රධාන වීදියේ විශේෂයෙන්ම මේ ප්‍රධාන වීදිය දැක්කාම අද රටේ සංසද සීමාව පනවා තිබෙනවා. නමුත් මේ මාර්ගය හැමතැනම බැලුවාම අතිවිශාල ජනතාවක් අත්‍යවශ්‍ය සේවා සඳහා මේ පැමිණ තිබෙන්නේ කියන කාරණාව මතුවෙනවා අපිට. විශේෂයෙන්ම මේ බැංකු සේවා ලබා ගැනීමට ජනතාව පොදුවේ සිටීමක් විශාල වාහන සංඛ්‍යාවක් අපට ගන්නට හැකි වෙනවා. ඒ වගේම ආරක්ෂක නිලධාරීන් ආරක්ෂක කටයුතු වල නිරත වී සිටින මේ මොහොතේදී පවා අද විශාල සංඛ්‍යාවක් මේ විවිධ කොළඹ නගරයේ සැරිසරනවා අපට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම ලබන 14 වෙනිදා දක්වා සංචරණ සීමා රටකට පනවා තිබෙන මොහොතක මෙතරම් විශාල පිරිසක් නගරය තුල සැරිසරීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. කෙසේ වෙතත් මෙවැනි ආකාරයට සංචරණ සීමා පනවා තිබිච්ච අවස්ථාවේදී දැන් පිටින් පිට පොලිසියෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සඳහන් කරනවා නගරය තුලට පැමිණීම තහනම් නිවසින් පිටට යාම තහනම් කියලා. ඒකට මේ පැත්තේ බලුවාමත් විශාල ජනතාවක් මේ අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට තිබෙනවා. ඒ වගේම බැංකු කටයුතු සඳහා අතිවිශාල ජනතාවක් බැංකු කටයුතු වල නිරත වී සිටිනවා. ඉතින් සංචරණ සීමාවක් රට තුල පනවා තිබෙන අවස්ථාවක මෙවැනි ආකාරයෙන් මෙච්චර පිරිසක් නගරය තුලට පිවිසීම නීති විරෝධී නෙවෙයිද? එසේ නැත්නම් මේ සංචරණ සීමා උල්ලංඝනය කිරීමක් නෙවෙයිද කියන කාරණාව මතුවෙනවා. ඒ වගේම වාහන ගාවනය තහනම් කියලා තිබ්බත් ප්‍රධාන වීදිය කොළඹ ප්‍රධාන වීදිය ගන්න පරිසරවලදී වාහන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම තමයි පසුගියදා පොලිසිය විසින් සඳහන් කර තිබුණා සංචරණ සීමා පනවා තිබුණත් මේ වන විටත් මාර්ග අනතුරු පවා අධිකව තිබෙනවායි කියලා. ඉතින් අපි ගතන ටීම් එක මාර්ග ලෑස්ති කරා කොළඹ වටේ සංචාරකයකින් බලන්නට තමයි අපි සූදානම් වෙන්නේ. අපි මේ ප්‍රධාන වීදියේ ඉඳන් කොළඹ තත්ත්වය බලන්නට අපි මේ වටේ ගිහිල්ලා බලමු කොහොමද කියලා සජීවීව අපි මේ දර්ශන ඔබට ගෙනීමට සූදානම්. අපි දැන් ඊළඟට අපි කොළඹ කොටුව පැත්තේ සහ කොළඹ ආවට මොන වගේ තත්ත්වයක්ද කියන එක බලන්නට තමයි අපි දැන් සූදානම්. දානියාගේ ලිපියක් පෙන්눔 කරලා එය සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව තිබුණත් මේ වන විට සාමාන්‍ය ජනතාවත් පැමිණ තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. දැන් අපේ කණ්ඩායම ඉන්නේ හරියටම ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට. ඒ වගේම කොළඹ කොටුව ප්‍රදේශයේ තමයි ඉන්නේ. ඉතින් කොළඹ කොටුව ප්‍රදේශයේ බැලුවාමත් කොළඹ කොටුව ප්‍රදේශය තුලත් විශාල වාහන සංඛ්‍යාවක් තිබීම අපිට දැක ගැනීමට හැකි වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය ගත්තාම ඇත්තටම මෙය අධි ආරක්ෂක කලාපයක්. ඒ නිසා මෙම ප්‍රදේශයේ අපිට දර්ශන ඔබ වෙත ලබා දීමට ටිකක් අපහසුයි මේ අධි ආරක්ෂිත කලාපයක් නිසා. කෙසේ වෙතත් මෙම ප්‍රදේශය ගත්තාම අපිට සාමාන්‍යයෙන් කොළඹ කොටුව කියන්නේ ජනාධිපති මන්දිරය එක පස්සක තිබෙනවා, අනිත් පස්සේ සෙන්ට්‍රල් බැංක් මහා බැංකුව තිබෙනවා. එම නිසා මේ හරියේ තියෙන විස්තර අපිට සහ ඒ වගේම මේ දර්ශන ගැනීමේදී පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒකත් ඔබට මතක් කරන ගමන් මේ ප්‍රදේශය ගත්තාමත් මෙහිද ජනතාව මෙහි සැරිසරීම අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ජනතාවට මේ අවසරය ලැබිලා තිබෙන්නේ කොහොමද කියන එක ඇත්තටම ගැටලුවක්. ජනතාවට නිරන්තරයෙන්ම මතක් කරන්නේ ඔබට අත්‍යවශ්‍ය දෙයක් සපුරා ගැනීමට තියෙනවා නම් ඔබගේ නිවසේ සිට ළඟම ආසන්නම ප්‍රදේශයට ගොස් ඔබ ඒම කටයුත්ත සපුරා ගන්න කියලා. කොළඹ කොටුව ප්‍රදේශයේත් එමතක් මෙම තමයි අපේ කණ්ඩායම දැන් සූදානම් වෙනවා. ගාලු මුවදොර ගෝල්ඩ් ෆේස් කියලා අපි සඳහන් කරන්නේ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයට ගමන් කරන්නට. එම පැත්තේ දැක්කාම වාහන ගමන් කිරීම අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ සංචරණ සීමාවේදී දාහවන කටයුතු වාහන පොදු ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. ඒ වගේම කුලී රථ සේවා පවා තහනම් කර තිබෙන අවස්ථාවක ත්‍රිරෝධ රථ ඕනෑතරම් අපිට දැන් පෙනී යනවා මේ මාර්ගවල ගමන් කිරීම. ඒ වගේම අත්‍යවශ්‍ය රාජකාරිය සඳහන් කරපු ඒ පුවරු දමාගත්තු වාහන පවා ගමන් කරනවා. ඉතින් ඇත්තටම මේ සංචරණ සීමාව රටට දැන් අවශ්‍යද කියන කාරණාව තිබෙන්නේ. වෙනදාට වඩා යම්තාක්
යම්තම් දුරට වාහන අඩු වුණත් පොදුවේ ගත්තාම විශාල වාහන ප්‍රමාණයක් අපිට දැක් ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම යතුරු පැදි දැක්කාම යතුරු පැදි කරුවනුත් විශාල සංඛ්‍යාවක් මාර්ගවල ගමන් කරන එක තමයි අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඈත මුහුදත් පේනවා මේ වෙන විට ගාලු මෝදුර පිටියේ අපි ඉන්නේ. ගාලු මෝදුර පිටිය හරිය බැලුවම සාමාන්‍ය දිනවල මේ ආකාරයෙන්ම තමයි මෙම ප්‍රදේශයේ වාහන ගමනාගමනය නම් තිබෙන්නේ. නමුත් ජනතාවගේ ජනශූන්‍යයක් තිබුණාට වාහන වලින් පුද්ගලයන් එහා මෙහා සැරිසැරීම ටිකක් වැඩි වෙලා තිබෙනවා. කොහොම වුණත් පසුගිය දවසක පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරලා තිබුණා මේ සංචරණ සීමාව පනවා තිබෙන මෙවන් මොහොතක මාර්ග අනතුරු බහුලව තිබෙනවයි කියලත් මාර්ග අනතුරු 11ක් සිදු වී තිබෙන බවටත් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබෙන බවටත් අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඉතින් සංචරණ සීමාව පනවා තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවට මාර්ගවලට එන්න බෑ. ළඟම තැනකින් තමයි අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගන්නට තිබෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක මාර්ග අනතුරු පවා සිදු වෙනවා. ඉතින් ඒ තත්ත්වය පිළිබඳව කතා කරද්දී ඇත්තටම එය රටේ තහනම් ක්‍රියාවක ජනතාව යෙදෙනවාද කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නේ. ඒකම වාහනවල වලින් ගමන් කරන්න එපා කියන කාරණාව පවා නිතරම ආරක්ෂකාංශය විසින් සඳහන් කර තිබුණා. කඩේට යන්නට පවා පයින් යන්නයි කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් එහෙම අවස්ථාවක් තිබියදී මෙතරම් විශාල වාහන සංඛ්‍යාවකින් ගමන් කිරීම ඇත්තටම මේ අවසර ලබා දී තිබෙන්නේ කවුද? දැන් පොලිසියෙන් අහුවම් පොලිසියෙන් නම් සඳහන් කරන්නේ පොලිසියෙන් මේ වාහන ගමන් කිරීමට අවසර ලබා දෙන්නේ නැහැයි කියලා. යම් වෙලාවට දැන් පොලිස් නිලධාරීන් පවා සඳහන් කරන කාරණාවක් තමයි ඒ ආයතන ප්‍රධානින් ලබා දී තිබෙන මේ අවස්ථාව අවභාවිත කරමින් හැමෝටම ඒ කියන්නේ අත්‍යවශ්‍ය රාජකාරියට පැමිණෙන ජනතාව හැර අනෙකුත් ජනතාවටත් මේ ආකාරයෙන් ඔවුන්ගේ සේවකයන්ට ලිපි ලේඛන ලබා දී තිබෙන බවට තමයි සඳහන් වෙන්නේ. කොහොම නමුත් මේ වන විට මේ ආකාරයෙන් ව්‍යාජ ලේඛන පවා රැගෙන ඇවිත් තිබෙන සිද්ධියක් පහුගිය දවස්වල වාර්තා වී තිබුණා. දැන් අපි සිටින්නේ හරියටම ගාලු මුවදොර පිටිය අභියස එතනත් ආරක්ෂක කුටියක් තිබෙනවා. ඉතින් එම ස්ථානයේ බැලුවාම විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඡායාරූප පවා ගැනීමේ සිද්ධියක් තමයි අපිට පෙනී යන්නේ. අපි මේ සජීවී දර්ශන ඔබ වෙත ගෙන එන්නේ ගගන Facebook page එක හරහා. ඉතින් එම ස්ථානයේ අති විශාල පුද්ගලයන් සංඛ්‍යාවක් සිටිනවා. ඒ වගේම ආරක්ෂක නිලධාරීනුත් සිටිනවා. ඉතින් මේ පුද්ගලයන් මෙම ස්ථානයට පැමිණෙන්නේ කෙසේද කියන එක ප්‍රශ්නයක්. එහිදී ඔවුන් යම් සුබ සාධන කටයුත්තක නිරත වෙනවාද කියන කාරණාවක් මතුවෙනවා. කොහොම වුණත් එහිදී ආරක්ෂක අංශය විසින් ඔවුන්ව පිළිගනු ලබනවා සහ ඔවුන් මම හිතන විදිහට ඔවුන් යම් ආකාරයකින් සුබ සාධන කටයුත්තක නිරතවන ආකාරයක් තමයි අපිට පෙනෙන්නේ. ඒකම දැන් අපි රැඳී සිටින්නේ ගාලු මුවදොර පිටියේ ඉදිරි පිටේ තියෙන ආරක්ෂක නිලධාරීන් සමග මෙම පිරිස සාකච්ඡා කරන ආකාරය පිළියන්නේ. ඒ වගේම ගාලු මුවදොර පිටිය වෙනදාට නම් මේ සාමාන්‍ය වෙලාවක විශාල ජනතාවක් සිටින්නට ඉඩක් තිබෙනවා. නමුත් මෙම ස්ථානයේ වෙනදාට අති විශාල ජනතාවක් සිටියත් මේ මොහොත වන විට විශාල වෙනදාට සාමාන්‍යයෙන් මේම ප්‍රදේශය ගත්තාම ජනතාවකින් පිරී තිබෙන ස්ථානයක්. නමුත් අද එම ස්ථානයේ එතරම් ජනතාවක් දකින්නට නැහැ. නමුත් යම් හේතු කාරණා සමග ජනතාව මෙම ස්ථානයටත් පැමිණෙන බවක් තමයි අපිට පෙනී යන්නේ. ඒකම මේ ප්‍රදේශයේ වාහන වලින් අඩුවකුත් නැහැ. ඉතින් සාමාන්‍ය පරිදි වාහන ගමනාගමන කටයුතුත් දැකීමට හැකියාව ලැබෙනවා. ඒකම දැන් ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ ඉඳන් අපි තවත් ඉස්සරහට ගිහින් කොළඹ අවට ප්‍රදේශයේ කුමක්ද සිදුවන්නේ කියන කාරණාව පිළිබඳව අපි සොයා බැලීමට තමයි මේ විදිහට ගගන කණ්ඩායම අද කොළඹ නගරයේ විවිධ ස්ථානවලට ගිහින් බලන්නට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. ඒකම අපි ගාලු මුවදොර පිටියෙන් දැන් නැවතත් අපි තවත් ප්‍රදේශයකට ගිහින් මොන වගේ තත්ත්වයක් තිබෙනවාද කියන විස්තර ඔබ වෙත ගෙනීමට සූදානම් වෙනවා. ඉතින් ඔබ රැඳී සිටින්නේ ගගන Facebook page එකත් එක්ක. ඉතින් ගගන Facebook page එකත් එක්ක රැඳී ඉන්න. අපි ඔබට විටින් විට මේ ගෙනෙන්නේ කොළඹ නගරය පුරාවටම අද දවසේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඉතින් රටේ සංචරණ සීමා පනවා තිබුණා. පසුගිය 21 වැනිදා තමයි මේ සංචරණ
සංචරණ සීමා පැනවීමට කටයුතු කරේ. ඊට කලිනුත් සංචරණ සීමා පනවා තිබුණා. නමුත් 21 වෙනිදා සිට දින 4න් 4ට සංචරණ සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවක් තමයි මුලින් දැන්වත් කර තිබුණේ. 21 වෙනිදා රාත්‍රී 11ට මෙම කටයුතු ආරම්භ කර ඉන් අනතුරුව 25 වෙනිදා අලුයම 4ට අවසන් කර නැවතත් 25 වෙනිදා රාත්‍රියේ සංචරණ සීමා පැනවීමට නියමිතව තිබුණා. ඒ ආකාරයෙන් එම සිදුවීම සිදු වුණා. නමුත් ඉන් අනතුරුව 28 වෙනිදා අලුයම 4ට ඉවත් කර එදිනම රාත්‍රී 11ට නැවත පැනවීමට නියමිතව තිබුණත් පසුව නිවේදනය කර තිබුණා 31 වෙනිදා දක්වා එය දීර්ඝ කරන බවට. ඉන් අනතුරුව 31 වෙනිදාට පෙර දැනුම් දී තිබුණා 7 වෙනිදා දක්වා සංචරණ සීමා රට තුළ දීර්ඝ කරන බවට. කෙසේ වෙතත් ඉන් අනතුරුව අපිට දැනුම් දී තිබුණේ එළඹෙන 14 වෙනිදා දක්වාම සංචරණ සීමා රට තුළ ක්‍රියාත්මකයි කියලා. දැන් අපි සිටින්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ. දැන් කොල්ලුපිටිය ප්‍රදේශය ගත්තාම කොල්ලුපිටිය ප්‍රදේශයේ දැන් පිටකොටුව ප්‍රදේශයත් එක්ක සාපේක්ෂව බලනකොට කොල්ලුපිටිය ප්‍රදේශයේ එතරම් ජනතාවක් අපිට දැක ගැනීමට හැකියාවක් නැහැ. නමුත් වාහන මාර්ගයේ දෙපසම ගමන් කිරීමක් අපට දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ සියලුම වාහන කොළඹ නගරයට ඇතුල් වන ස්ථානවල ආරක්ෂක නිලධාරීන් විසින් යම්කිසි ස්ටිකර් එකක් වාහනේ අලවනවා. එම නීතියත් පසුගියදා සිට ක්‍රියාත්මක වුණා. දිනෙන් දින විවිධ වර්ණ වලින් යුත් ස්ටිකර් අලවනවායි කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ. දැන් අපි හරියටම කොල්ලුපිටිය ලිබර්ටි මංසහන්දියේ තමයි සිටින්නේ. ඉතින් මේ ලිබර්ටි මංසහන්දියේ බැලුවාම දෙපස වාහන තිබෙනවා. ඉතින් පොලිස් ආරක්ෂක නිලධාරීන් සිටිනවා. ඒ වගේම මාර්ගයේ සාමාන්‍ය ජනතාව ගමන් කරන එකත් අපිට එහෙම් මෙහෙන් දැකීමට හැකියාව ලැබෙනවා. ලිබර්ටි වටරාමුව ගාවින් අපි තවත් ප්‍රදේශයකට යන්න තමයි සූදානම් වෙන්නේ. කොළඹ ඇතුළත්ව දිවයිනේ සියලුම ප්‍රදේශ මෙවන විට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒකම කොල්ලුපිටිය ලිබර්ටි වටරාමුව අසල මේ වන විටත් ආරක්ෂක නිලධාරීන් රථවාහන කොට්ටාශය පොලිසියේ රථවාහන කොට්ටාශය නිලධාරීන් එහි සිටින බවක් අපිට පෙනී යනවා. ඒකම මාර්ගයේ ස්ථානයෙන් කෙලින්ම දැන් මරදාන දෙසට තමයි ගමන් කරන්නේ. මරදාන දෙසට යන අවස්ථාවේදීත් අපිට ජනතාව එහි මෙහි සැරිසැරීම දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම වාහනත් එහි මෙහි ගමන් කරනවා දැක ගැනීමට හැකි වෙනවා. පොදු ප්‍රවාහන කටයුතු නම් සිදුවන්නේ නැහැ. නමුත් පෞද්ගලික වාහන වලින් ජනතාව පැමිණීමක් තමයි දකින්නට ලැබෙන්නේ. පොදු ප්‍රවාහන කටයුතු පසුගිය 21 වෙනිදා සිට නතර කිරීමට පියවරගෙන තිබුණා. ඒ අනුව පොදු ප්‍රවාහන කටයුතු පෞද්ගලික බස් රථ හෝ ලංගම බස් රථ හෝ වෙනත් පොදු ප්‍රවාහන කටයුත්තක් අපිට මේ ප්‍රදේශයේ දැකීමට ලැබෙන්නේ නම් නැහැ. නමුත් මේ දැන් මරදාන මංසන්දිය ප්‍රදේශයේ තමයි අපි සිටින්නේ. විශේෂයෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සාමාන්‍යයෙන් එහෙට මෙහෙට ගමන් කිරීමක් තිබෙනවා. ඒ වගේම මුඛ ආවරණ නොබලඳ සිටින පිරිසොත් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් අපි හරියටම සිටින්නේ මරදාන හන්දිය කියලා සඳහන් කරන මරදාන පොලිස් ස්ථානයේ පිහිටි ප්‍රදේශයේ. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ නම් බැලුවාම දැන් මාතර බත් කඩේ කියලා කඩයක් තිබෙනවා. ඉතින් එම ස්ථානය විවෘත කර තිබෙනවා. එහි අත්‍යවශ්‍ය ඔබට ආහාර පාන ලබා ගැනීමට එය විවෘත කර තිබෙනවා. ඒ වගේම මාර්ගවල සාමාන්‍ය ජනතාව සිටින එකට අපිට දැක ගැනීමට හැකි වෙනවා. මරදාන පොලිසිය පිහිටි ස්ථානීය පොලිසිය ඉදිරිපිටත් පොලිස් නිලධාරීන් ආරක්ෂක කටයුතු වල නිරත වී සිටින ආකාරයක් අපිට පෙනී යනවා. ඒකම දැන් මරදාන දුම්රිය ස්ථානයේ ඉදිරිපිට බැලුවම පොදු ප්‍රවාහන කටයුතු සිදුවන්නේ නැති නිසා දුම්රිය ස්ථානය වසා දමා තිබෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. ඒකම අපි මාර්ගයේ දක්වා මාර්ගයේ සාමාන්‍ය ජනතාව මාර්ගයේ ගමන් කිරීමක් අපිට පෙනී යනවා. ඒ වගේම මාර්ගයේ අනික් පස්සෙත් සාමාන්‍ය ජනතාව සිටිනවා. ඉතින් මේ ජනතාව මෙතරම් ආරක්ෂක රකවල් යොදා තිබෙන අවස්ථාවකත් කොහොමද මේ නගරයට පිවිසෙන්නේ සහ ඔවුන් එහි මෙහි සැරිසැරීම තහනම් කර තිබෙන මෙවන් මොහොතක මේ ආකාරයෙන් ඔවුන් එහි මෙහි සැරිසැරීම සාධාරණද සහ ඔවුන්ට එම අවස්ථාව හිමි වුණේ කොහොමද කියන එකත් ආරක්ෂක නිලධාරීන් තමන්ගේ ආරක්ෂක කටයුතු ඒ වගේම මේ පිළිබඳව සොයා බැලීමේ මේ කටයුතු හරි ආකාරයෙන් සිද්ධ කරනවාද කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් අපි රැඳී සිටින මරදාන සිට පිටකොටුව දෙසට ගමන් කරන මාර්ගයේ ටෙක්නිකල් හන්දියට ආසන්න ප්‍රදේශයේ අපි මේ මොහොත වන විට සිටින්නේ. ඉතින් මේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ සාමාන්‍ය දවසක මේ සංචරණ සීමා නැතුව සාමාන්‍ය දවසක
මේ ආකාරයෙන්ම වාහන ගමන් කරනවා. ඉතින් අදත් වෙනසක් නැහැ. වෙනසක් දකින්නට නැහැ. අර පොදු ප්‍රවාහන නැති එක විතරයි පොඩි වෙනසකට තිබෙන්නේ. නමුත් සාමාන්‍ය පරිදි වාහන ගමන් කිරීමක් අපිට දැකීමට හැකි වෙනවා. ඒකම මේ හරියටම දැන් අපි ඉන්නේ මරදාන ටෙක්නිකල් හන්දියේ. ඉතින් මේ ටෙක්නිකල් හන්දියේ මාර්ගයේ හැමතැනම වාහන ගමන් කිරීමක්, ඒ වගේම ටෙක්නිකල් හන්දියේ ප්‍රදේශයේ සාමාන්‍ය ස්ථානවල ජනතාව රැඳී සිටිනවා. අර මාස්ක් එකක්වත් පළඳින්නේ නැතුව තමයි මේ ජනතාව රැඳී සිටින්නේ. ඉතින් කොච්චර සෞඛ්‍ය බලධාරීන් විසින් දැනුවත් කරත් මේ ජනතාව හරියට කටයුතු කරන්නේ නැහැ. ඉතින් එහෙම කරද්දී මේ කොවිඩ් වසංගතය පාලනය කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය. අපි දැන් ටෙක්නිකල් හන්දියත් පහු කරගෙන උසාවිය ප්‍රදේශයට, අලුත්කඩේ උසාවි සංකීර්ණ ප්‍රදේශයට තමයි දැන් අපි ගමන් කරමින් සිටින්නේ. අපේ ගගන කණ්ඩායම ඔබ තවදුරටත් රැඳී සිටින්නේ ගගන Facebook page එක ඔබ වෙත ගෙනෙන සජීවී වැඩසටහනත් එක්ක. ඉතින් මෙම ප්‍රදේශයේ ජනතාව එහි මෙහි ගමන් කරනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යනවා අපිට දැකීමට හැකියාව ලැබෙනවා. දැන් හරියටම අපි සිටින්නේ අලුත්කඩ කෙසෙල්වත්ත පොලිසිය ඉදිරිපිට වූ රවුන්ඩ් බෝඩ් වටරවුම අසල අපි සිටින්නේ. ඒකම අපි ගමන් කරනවා අලුත්කඩේ උසාවි සංකීර්ණ ප්‍රදේශයට. ඉතින් අලුත්කඩේ උසාවි සංකීර්ණ ප්‍රදේශයට ගමන් කරද්දිත් එහිත් අපට වාහන නතර කර තිබෙනවා. අපිට දැකීමට හැකි වෙනවා මේ උසාවි කටයුතු සඳහා පැමිණීම් උසාවි නීතිඥවරුන්ගේ වාහන විය යුතුයි. මෙම ස්ථානයේ ගාල් කිරීමට අවසර ලැබෙන්නේ ඔවුන්ගේ වාහන වලට විතරයි. ඉතින් උසාවි සංකීර්ණ ඉදිරිපිටට ආවම උසාවි සංකීර්ණය වසා නැහැ. උසාවි සංකීර්ණයේ නඩු ඇසීමේ කටයුතු සිදු වෙනවා. ඉතින් මේ මොහොත වන විට අපි උසාවි සංකීර්ණය පසු කරමින් ඉදිරියට ගමන් කරනවා. කොළඹ නගරයේ අපි මීළඟට අපි යන්නේ කොටහෙන ප්‍රදේශයට තමයි අපිට යන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. එම ප්‍රදේශයේ මාර්ගය වසා තිබෙනවා. මීරානියා මාවත වසා තිබෙනවා. එහි ප්‍රදේශයේ ජනතාවට පැමිණීමට හැකියාවක් නැහැ. නමුත් මෙම ප්‍රදේශය ගත්තාම සාමාන්‍ය දවසට වඩා ජන ශූන්‍යයක් තමයි පෙනී යන්නේ. මේ අත්‍යවශ්‍ය කටයුත්තකට යන පුද්ගලයන් හැර මෙම ප්‍රදේශයේ එතරම් පිරිසක් දකින්නට නැහැ. නමුත් ජනතාවට රජය විසින් සහ සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම ආරක්ෂක නිලධාරීන් විසින් සඳහන් කර තිබෙන්නේ හැකිතාක් දුරට නිවසට වේ කටයුතු කරන්න. නිවසේ සිට ඔබට ඔබගේ අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගැනීමට නම් ළඟම තිබෙන කඩේකට, එහෙමත් නැත්නම් ඔබට මුදල් අවශ්‍යතාවයක්, මුදල් මිලදී ගැනීම, මුදල් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබට කළ යුත්තේ ළඟම තිබෙන ATM යන්ත්‍රයකට, ඔබට අදාළ බැංකුවටම යාමට අවශ්‍ය නැහැ. ඔබ සිටින ප්‍රදේශයේ ඔබට ආසන්නම ATM යන්ත්‍රයකට ගොස් ඔබට අවශ්‍ය මුදල් ලබා ගන්නට කටයුතු කරන්න කියන එකත් නිරන්තරයෙන්ම රජයෙන් ඔබට දැනුවත් කරනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබ ඔබගේ අවධානය යොමු කළ යුතුයි. අත්‍යවශ්‍ය සේවාවක් ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ඔබට ආසන්නම ඔබගේ නිවස පිහිටි ප්‍රදේශයට ආසන්නම තිබෙන වෙළඳ සැලකට ගොස් එම අවශ්‍යතාවය සපුරා ගැනීම. ඉතින් එම නීති රීති ඔබ කඩ කරන්නේ නැතුව මේ දිනවල නිවසටම වෙලා සිටින්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි මේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා පොලිස් නිලධාරීන්. එසේ අත්අඩංගුවට ගන්නා පිරිස් නිරෝධායන නීතියට අනුව ඔවුන්ව සිර භාරයට ගැනීමට උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට මාස 6ක කාලයක් සිර භාරයේ රඳවා තැබීමට, එහෙමත් නැත්නම් රුපියල් 10,000ක දඩයක් නියම කිරීමට කටයුතු කරන බවට තමයි ආරක්ෂක බලධාරීන් විසින් සඳහන් කර තිබුණේ. කෙසේ වෙතත් දැන් අපි MJM ලාෆිර් මාවත සහ අබ්දුල් ජබාර් මාවත අසල තමයි සිටින්නේ. ඉතින් මෙම ප්‍රදේශයේ විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කිරීමක් අපිට දැකීමට හැකි වෙනවා. විශාල වශයෙන් මේ පොල් කටු එක්රැස් කරන වාහනයක් තමයි අප ඉදිරියෙන්ම ගමන් කරන්නේ. ඉතින් මෙම කටයුත්ත දැන් මෙම කටයුත්ත අත්‍යවශ්‍ය කටයුත්තක්ද කියන එක සොයා බැලීමේ වගකීම කාටද තිබෙන්නේ? ඇත්තටම මෙවැනි කටයුතු සිදු කළ හැකිද? දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා අපි සඳහන් කරන්නේ එදිනෙදා අපට ආහාර ප්‍රයත්න කියන එකත් අපි බලාගෙන ඒකම අපි තවත් ප්‍රදේශයකට ගමන් කරමු. කෙලින්ම අපි වරාය දෙසට තමයි දැන් ගමන් කරන්නේ, හෙට්ටියාවත්ත ප්‍රදේශයට. ඉතින් මේ ප්‍රදේශයේ සාමාන්‍ය හෙට්ටියාවත්ත කියපු ගමන් ඔබට එක
276 බස් මාර්ගය තමයි මතක් වෙනවා ඇත්තේ. ඉතින් සාමාන්‍ය මේ පොදු ප්‍රවාහන කටයුතු නතර කර තිබෙන නිසා එවැනි බස් රථයක් හෝ අපිට දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව එහි මෙහි ගමන් කිරීම සහ තමන්ගේ බැංකු කටයුත්තක් එසේ නැතිනම් අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගැනීම සඳහා ජනතාව පැමිණ තිබීමක් අපිට දකින්නට පුළුවන් වෙනවා. අපි දැන් ඉදිරියට යන්නේ හෙට්ටියාවත ප්‍රදේශය කොළඹ වරාය අභියස එම මාර්ගයෙන් අපි නැවතත් අනිත් පසට ගමන් කරන්නට තමයි සූදානම් වන්නේ. නමුත් මෙම ප්‍රදේශයේ එතරම් ජනතාවක් අපිට දකින්නට නැහැ. ඔවුන්ගේ නිවාසවලට වී සිටීමක් තමයි අපිට පෙනී යන්නේ. නමුත් මෙම ස්ථානයේ අපිට දැක ගන්නට හැකියාව තිබෙනවා වාහන කිහිපයක්. මේ වාහනවල ගමන් කරන්නේ කවුරුන්ද කියන එකත් ඒ වගේම ජම්පටා වීදිය අසලින් අපි දැන් නැවතත් කොටහෙන ප්‍රදේශයටම ගමන් කරනවා. අත්‍යවශ්‍ය කටයුත්තකට එහෙම නැත්නම් වෙළඳාම් කටයුත්තකට පැමිණි අය සිටීම අපිට දැකීමට හැකි වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල මේ වාහන ටිකක් තිබෙනවා. ඔවුන්ගේ නිවාස ඉදිරිපිට තමයි මේ වාහන ගාල් කර තිබෙන්නේ. ඉතින් එය මේ අත්‍යවශ්‍ය කටයුත්තකට පැමිණි වාහන කියලා සඳහන් කරන්න බෑ. ඔවුන්ගේ නිවාසවල තිබෙන වාහන ගාල් කිරීමට ස්ථානයක් නොමැති නිසා එවැනි ආකාරයේ ගාල් කර තිබෙනවා. ඒ වගේම මේ නගර පිරිසිදු කරන්නන් පිරිසක් අපිට දැකීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ නගර පිරිසිදු කරන්නන් විසින් මේ නගරවල කුණු කසල එක් රැස්වීම බලක්වාලීමට කටයුතු කරනවා. ඔවුන්ගේ සේවාව අපි අගය කළ යුතුයි. මෙවැනි අවස්ථාවක ඔවුන් මාර්ගවල තිබෙන මේ කැලි කසල නිරන්තරයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරනවා. අලංකාරවත් නගරයක් පවත්වා ගැනීම සඳහා ඔවුන් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. ඒකම කොටහෙන ප්‍රදේශයේ අපි ඔය දකින මේ දර්ශන වලින් ඔබට පෙනුම් කරන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පැමිණි පුද්ගලයන් තමයි මේ ප්‍රදේශවල විශේෂයෙන්ම සිටින්නේ. ඒ හැර යම් සමහර පුද්ගලයන් මේ නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරනවත් අපිට දැකීමට ලැබෙනවා. දැන් අපි කොටහෙන ප්‍රදේශයේ තමයි රැඳී සිටින්නේ. ඉතින් කොටහෙන ප්‍රදේශයේ අපේ කණ්ඩායම ගමන් කරනකොට අපේ කැමරා කාචයට අසුවන දර්ශන තමයි අපි මේ විදියට ඔබට ගෙන එන්නේ. කොටහෙන ප්‍රදේශයෙන් දැන් අපි කොටහෙන මන්සාන්දියෙන් නැවතත් අපි ආම වීදිය දෙසට තමයි ගමන් කරන්නේ. ඉතින් අපි මේ සජීව විකාශයෙන් ඔබට ගෙන ආවේ අද දවසේදී මේ කොළඹ සංචරණ සීමා පනවා තිබෙන මෙවැනි මොහොතක මේ ආකාරයෙන් කොළඹ නගරය පුරාවටම ජනතාව හැසිරෙන්නේ කොහොමද කියන විස්තර අපි ඔබට ගෙනාවා. අපි දැන් ඉතින් සූදානම් අපේ මේ සජීවී දර්ශන ඔබ වෙත මේ ගෙන දර්ශන ඔබ අපේ මේ වැඩසටහන නිමා කරන්නට තමයි සූදානම් වන්නේ. කෙසේ වෙතත් තවත් දර්ශන කීපයක් අපි ඔබ වෙත ගෙනෙනවා. මේ අත්‍යවශ්‍ය කටයුත්තක යෙදී සිටින ජංගම රථයක්, ජංගම එළවලු අලෙවි කරන රථයක්. ඉතින් අත්‍යවශ්‍ය එළවලු ලබා ගැනීමට ජනතාව මාර්ගවලට පැමිණ ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාව සපුරා ගැනීමක් අපිට දැකීමට හැකියාව ලැබෙනවා. ඉතින් කොහොම හරි අපි පැය භාගයකට ආසන්න කාලයක් කොළඹ නගරය පුරාවටම සැරිසරුවා. ඉතින් මේ කොළඹ නගරයේදී අපි දැකගත්තා අද දවසේ මේ ජනතාව කටයුතු කරන්නේ කොහොමද. ඒ වගේම වාහන වලින් ගමන් කරන්නට හැකියාවක් නැහැ. නමුත් මේ වාහන මෙතරම් ප්‍රමාණයක් කොහොමද මේ කොළඹ නගරයට ඇතුල් වෙන්නේ කියන එකත් කොළඹ නගරයට ඇතුල් වන සෑම ප්‍රදේශයකින්ම වාහන වලට ස්ටිකර් එකක් අලවනවා. ඉතින් ඒ ස්ටිකර් එකක් අලවනවයි කියලා සඳහන් කරලා තිබුණා. දැන් අද දවසේ එක් වර්ණයකින් ස්ටිකරයක් ඇලෙව්වත් තවත් දවසක තවත් වර්ණයකින් අලවනවයි කියලා සඳහන් කර තිබුණා. ඉතින් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවාද කියන එකත් අපි ඔබට මතක් කරනවා. ඒකම ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ලබන 14 වෙනිදා දක්වාම මේ සංචරණ සීමාව දිගටම රට තුල ක්‍රියාත්මක වෙනවා. ඒකම 14 වෙනිදායින් පසුව මේ දීර්ඝ කරනවද නැද්ද කියන කාරණාව පිළිබඳව තවදුරටත් අපිට විශ්වාසයක් ලැබීමට හැකියාවක් නැහැ. රට සම්පූර්ණයෙන්ම 14 වෙනිදා විවෘත කරාවිද කියන කාරණාව. කෙසේ වෙතත් ඔබ ඒ සියලු කටයුතු සඳහා සූදානමින් සිටින්න. ඔබට යම් අවස්ථාවක ඔබට කියන්නට ඉඩකඩ තිබෙනවා 14 වෙනිදා සිට ඉදිරියටත් සංචරණ සීමා පනවනවායි කියන එක. ඉතින් ඔබ ඒ සියලු කටයුතු සඳහා සූදානමින් සිටින්න. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න සහ සෞඛ්‍ය ආරක්ෂාව සහිතව කටයුතු කරන්න කියන කාරණාව මතක් කරමින් අපි මේ සජීවී විකාශයෙන් සමුගෙන යනවා. ඔබ සැමට සුබදායි.